හරි මම ටිකක් වෙලා ගියා ඉන්නනේ. මෙතන ඉන්නවද මේ මధుරිකා? මధුරිකා තාම නැහැ සර්. ඔව් මధుරිකා මට කෝල් කරලා කිව්වා මේ එයාට සම්බන්ධ වෙන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා කියලා. කමන්නේ අපි කරගෙන යමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් අපෝ. හරි මේ තියෙන්නේ එතකොට මදර්බෝඩ් එක ඊළඟට අපි බලන්නේ CPU එක. CPU එක තමයි කම්පියුටර් එකේ තියෙන මොළය කියලා හඳුන්වන්නේ. මේක ඇතුලේ තමයි සියලුම දත්ත සකස් කිරීම කියන කටයුත්ත කරන්නේ මේ CPU එක ඇතුලේ. CPU කියන එකේ තේරුම මොකක්ද? කියන්න බලන්න. Central Processing Unit. මධ්‍ය සැකසුම් ඒකකය. ඔව් Central Processing Unit. මධ්‍ය සැකසුම් ඒකකය. ඔයාලට මතක ඇති මම කිව්වා අර කලින් පාඩම් වලදී පස්වෙනි පරම්පරාවේ පරිගණකවල ලක්ෂණය තමයි CP එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය හර කීපයකට ගොඩනගා තිබීම. ඒවට කියනවා කෝ කියලා. හර. ඒ කියන්නේ මධ්‍ය සැකසුම් ඒකක කීපයක් හැටියට වැඩ කරනවා. එක මධ්‍ය සැකසුම් ඒකකයක් තියෙන්නේ. ඒක ඇතුලේ කීපයක් තියෙනවා. අන්න ඒක තමයි මේ කෝ කියන එකෙන් පෙන්වන්නේ. ඔයාලට පේනවා ඇති නේද මේ CPU එකේ ඉස්සර අකුරු වගේක් මුද්‍රණය කරලා තියෙනවා. Intel R කියලා තියෙනවා. පේනවද මේ අකුරු? පේනවා සර්. ඔව්. Intel කියලා කියන්නේ Intel කියන සමාගම. ඒකෙන් තමයි මේ CPU එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. R කියලා රවුමක් දාලා තියෙන්නේ registered කියන්නේ. කෝ කියලා තියෙන්නේ මෙන්න මේක. ඒතකොට කෝ දෙකකින් යුක්ත වෙනවා. ඊළඟට i5 කියලා තියෙන්නේ ඒ පස්වෙනි පරම්පරාවේ කීවෙනි පියවරද කියන එක. පස්වෙනි පියවර. i3 i5 i7 කියන්නේ 3470 කියන්නේ මේ මොඩල් එක. 3.2 බිඳුව කියන්නේ ගිගාහර්ට්ස්. ඒ කියන්නේ ක්ලොක් ස්පීඩ් එක. CPU එකේ වේගය ඔය කියන්නේ. තප්පරයට ගිගාහර්ට්ස්. මැලේ කියලා තියෙන්නේ මේක හදපු රට. ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ CPU එකේ තියෙන දත්ත සම්බන්ධව. ඊට පස්සේ මේ ඒ තියෙන්නේ CPU එකේ උඩ පැත්ත. මේ තියෙන උඩ පැත්ත. මේ තියෙන CPU එකේ යට පැත්ත. මේ ඩොට් තියෙන නිකන් තඹ ඩොට් තියෙන්නේ. මේ වයින් තමයි මදර්බෝඩ් එකේ තියෙන අර අදාළ කෙවෙනියට සම්බන්ධ වෙන්නේ. පහ පාට ඩොට් තියෙන හතරැස් කොටුවක් වගේ එකක් තමයි මේ CPU එක කියලා කියන්නේ. හරි මේවාගේ අභ්‍යන්තරය ගැන අපි කතා කරමු. දැන් මේ කතා කරන්නේ අතට හසු වෙන දේවල්නේ. හાર્ඩ්වෙයානේ. ඒතකොට හાર્ඩ්වෙයා කොටස් ටික ගැන අපි උඩින් මතු පිටින් කතා කරගෙන යනවා. මේකේ අභ්‍යන්තර ක්‍රියාවලිය ඉස්සරහට අපි බලමු. හරි. ඊට පස්සේ ඊළඟට මේ යට පේන්න තියෙන්නේ RAM කියන එක. RAM කියලා කියන්නේ මොනවටද? RAM. Random Access Memory කියන එක තමයි RAM කියලා හඳුන්වන්නේ. අර මදර්බෝඩ් එකේ මම පෙන්නුවා තැන් කීපයක්. අන්නේ තැන් කීපය මේ තියෙන්නේ මේ 1යි මේ තියෙන්නේ 1යි 2යි. මේවට කියනවා RAM slots කියලා. RAM slots. එතකොට මේ මදර්බෝඩ් එකේ මේ RAM slots දෙකක් තියෙනවා. එහෙමනම් RAM කාඩ් කීයක් ගහන්න පුළුවන්ද මේකට? දෙකක්. RAM කාඩ් දෙකක් ගහන්න පුළුවන්.
හරි. ඒ ගහන්න පුළුවන් RAM කාඩ් තමයි මෙන්න මේවා. මෙන්න මේවා. එතකොට මේ RAM එකක සාමාන්‍යයෙන් ධාරිතාව මනින්නේ ගිගාබයිට් වලින්. ධාරිතාව මනින්නේ ගිගාබයිට් වලින්. RAM එකක ධාරිතාව සාමාන්‍යයෙන් තියෙනවා ගිගාබයිට් 1 2 4 8 වගේ ඒවා. ඔයාලට මතක ඇති පරම්පරා ගැන කතා කරනකොට නෑ mainframe superior computers mainframe computers mini computers සහ micro computers ගැන කතා කරනකොට RAM ධාරිතාව gigabyte terabyte petabyte කියලා කතා කළා. අන්න ඒක මතක නම් දැන් මේ gigabyte කියන ධාරිතාව තියෙන RAM එකක් තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. එතකොට පරිගණකයේ తాවකාලික මතකයේ හැටියට මේ RAM එක හඳුන්වනවා. ඒ తాවකාලික මතකය කියන එක ඇති වෙන්නේ මෙන්න මේ මෙමරි චිප් වලින්. මෙමරි එකේ මෙන්න මේ චිප් වල තමයි ඔය මතකය తాවකාලිකව ගබඩා කරන්නේ. తాවකාලිකව කියලා කියන්නේ කොයි වෙලාවෙද එහෙමනම්? එක වෙලාවක තියෙන්න ඕන එක වෙලාවක නැති වෙන්න එපේ. කොයි වෙලාවෙද තියෙන්නේ මතකය කොයි වෙලාවෙද නැති වෙන්නේ? කියන්න පුළුවන්ද කාට හරි? විදුලිය තියෙන තාක්කල් මතකය තියෙනවා. විදුලිය නැති වෙනකොට මතකය නැති වෙනවා. ඒ හින්දා තමයි తాවකාලික මතකය කියලා කියන්නේ. මොන හරි ගැටලුවක් තියෙනවද කාට හරි? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි ඊළඟ එකට යන්න. මේ තියෙන්නේ මොකද්ද? මේක තමයි hard disk. hard disk එක. එතකොට hard disk එකේ ධාරිතාව පේනවද ඔයාලට? මේ කීයද මේ TB කියලා කියන්නේ ඇයි? ඉස්සරහට කියලා දෙන්නම් දන්නව අය කියන්න. දැන් මේකේ ධාරිතාව මම මොනවා කියලාද කිව්වේ මනින්නේ? ගිගාබයිට් නේද? ඔව්. RAM වල ධාරිතාව මනින්නේ ගිගාබයිට් වලින්. hard disk වල ධාරිතාව මනින්නේ ටෙරාබයිට් වලින්. හරි දැන් ප්‍රශ්නයක් තිබ්බොත් බැරි වෙලාවත් මෙහෙම. පහත දැක්වෙන ඒකකයෙන් නෑ ටෙරාබයිට් කියලා තියෙනවා. මෙම ඒකකයෙන් ධාරිතාව මනින උපාංගය විය හැක්කේ කියලා උපාංග 4ක නම් දෙනවා. ඔය අතර තියෙනවා RAM, hard disk, memory chip, pen drive කියලා තියෙනවා. එහෙනම් ඒකට උත්තරේ දෙන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ hard disk වල ධාරිතාව මනින්නේ ටෙරාබයිට් කියලා. හැබැයි ගිගාබයිට් 500 කියන hard disk තියෙනවා. ගිගාබයිට් 250 කියන hard disk තියෙනවා. හැබැයි memory chip නෑ ටෙරාබයිට් එකේ. memory chip නෑ pen drives නෑ ටෙරාබයිට් එකේ. එතකොට RAM card නෑ ටෙරාබයිට් එකේ. ඒ නිසා ටෙරාබයිට් එකකින් මනිනවා නම් අනිවාර්යයෙන්ම මේක බොහෝ විට hard disk එකක්. ඔය කියන උත්තර හතරේ hard disk කියන එක තියෙනවා නම් බොහෝ විට ඒක තමයි උත්තරේ වෙන්නේ. එතකොට පරිගණකයේ ඇතුලේ තියෙන ස්ථීර මතකයක් තමයි මේ hard disk එක කියලා කියන්නේ. එහෙම නැත්නම් දෘඩ තැටිය. ප්‍රශ්නයක් තියෙනවද මොනවා හරි එකේ? ඊළඟ එකට යන්න.
right. පරිගණකේ මදර්බෝඩ් එකට විදුලිය සපයන උපාංගය තමයි මේ තියෙන්නේ. මේකට කියනවා power unit එක කියලා. බල සැපයුම් ඒකකය. මදර්බෝඩ් එකට අපේ සාමාන්‍ය ගෙදර එහෙම නැත්නම් කාර්යාලයේ එන AC විදුලිය පරිගණකයට හසුරවන්න පුළුවන් වෝල්ට් 5 විදුලිය බවට පත් කරලා පරිගණකය ඇතුළට ලබා දෙන්නේ මේ power unit එකෙන්. ඒතර මේක දත්ත වලට සම්බන්ධතාවයක් නැහැ. එයා කරන්නේ මව් පුවරුවට විදුලිය සපයන එක. මව් පුවරුවට වයර් 3කින් මේකේ විදුලිය එනවා. ඒත් එක්කම දුඩ තැටියටත් විදුලිය සපයන්නේ මේ පවර් යුනිට් එක හරහා. ඒත් එක්කම CD 10ක වලට විදුලිය සපයන්නේ මේ පවර් යුනිට් එක හරහා. හරි. ඊට පස්සේ මේ ටික නම් ඔයගොල්ලෝ දැකලා ඇති. මෙතනදී ඇත්තටම පෙන්වන්නේ පරිගණකයේ පසුපස කොටසේ එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එකේ පසුපස කොටසේ තිබෙන පෝට්ස් කියන ඒවා. පෝට්ස් කියලා කියන්නේ ඇතුල් වෙන සහ පිට වෙන ස්ථාන කියන අදහස. ඒකට එහෙම ඒවා තියෙනවා. වර්තමාන පරිගණකවල පිටුපස පැත්තේ විතරක් නෙමෙයි ඉදිරිපසත් තියෙනවා පෝට්ස්. දැන් මේ තියෙන CPU එකේ පේනවා ඇති පෝට්ස් තියෙනවා මේ ඉස්සරහා. මේ පෝට්ස් අපි දැනගන්න ඕන මොනවාද කියලා. ඇත්තටම මේ දාලා තියෙන පින්තූරේ තියෙන්නේ දර්ශීය පෝට්ස් ප්‍රමාණයක්. දැන් මේ පෝට්ස් හැම එකම වර්තමාන කම්පියුටර්ස් වල නැති වෙන්න පුළුවන්. නමුත් මෙහෙම ඒවා තිබ්බා කියලා දැනගන්නත් එක තමයි මේ දාලා තියෙන්නේ. අපි එකින් එක බලමු. මේ තියෙන ඉස්සර කම්පියුටර්ස් වල තිබ්බ කීබෝඩ් එක සම්බන්ධ වෙන පෝට් එක. ඒක සාමාන්‍යයෙන් දම් පාට, නිල් පාට වගේ වර්ණයකින් තමයි ආවේ. මෙතන තියෙන්නේ මවුස් එක සම්බන්ධ වෙච්ච පෝට් එක. ඒක කොළ පාටින් වගේ තමයි ආවේ. නමුත් වර්තමාන කම්පියුටර්ස් වල ඔය පෝට් වර්ග දෙකම අයින් වෙලා ඒ වෙනුවට මෙන්න මේ තියෙන USB පෝට්ස් වලට තමයි කීබෝඩ් එක සහ මවුස් එක සම්බන්ධ වෙන්නේ. කලින් කීබෝඩ් එක සහ මවුස් එක සම්බන්ධ වෙච්ච පෝට්ස් වලට කිව්වා PS2 පෝට් කියලා. PS2. දැන් PS2 පෝට් පේන්නේ නැහැ කම්පියුටර්ස් වල. ඒ වෙනුවට තියෙන්නේ USB පෝට්ස්. USB කියන එකේ තේරුම මොකක්ද? මතක් වෙනවා නම් කියන්න. Universal Serial Bus කියන එකට තමයි USB කියලා කියන්නේ. හරි. ඊළඟට තිබ්බා කියලා කියන්නේ දැන් නෑ. සීරියල් පෝට්. ඒ කියන්නේ ඉස්සර මොඩම් සමහර මවුස් වගේ දේවල් සම්බන්ධ වෙන්න මේ සීරියල් පෝට්ස් තිබ්බා. මේවා දැන් කම්පියුටර්ස් වලත් දැනුත් නෑ. ඊළඟට මේ LPT පෝට්. LPT පෝට් එක කියලා කියන්නේ මුද්‍රණ යන්ත්‍රය සම්බන්ධ වෙන පෝට් එක. ඒක තිබ්බා. ඒක දැන් අලුතෙන් එන කම්පියුටර්ස් වල ඒකත් නැහැ. ඒවා ඔක්කොම USB පෝට් වලට බාර දීලා තියෙනවා. ඒ වගේම තමයි VGA පෝට්.
VGA port එක දැන් එන කම්පියුටර්ස් වල තාම තියෙනවා. මේක පාවිච්චි වෙන්නේ මොනවටද? මේක වැදගත් වෙනවා මොනිටර් එක සම්බන්ධ කරන්න. හරි. ඊළඟට දැනට එන කම්පියුටර්ස් වල තවමත් තියෙනවා මෙන්න මේ ඕඩියෝ අවුට්පුට් සහ ඕඩියෝ ඉන්පුට් කියන අදාළ පෝට්ස් ටික. එතකොට මේවට තමයි අපි ස්පීකර් සම්බන්ධ කරන්නේ, මයික්‍රොෆෝන් සම්බන්ධ කරන්නේ ඒ ටික. එතකොට මේ ගේම් පෝට් කියනවා ඇත්තටම දැන් කම්පියුටර්ස් වල නැහැ. ඒ ඔක්කොම කරන්නේ මෙන්න මේ USB පෝට්ස් වලින්. ඒ කියන්නේ මේ පරණ පෝට්ස් ටික අයින් වෙලා දැන් කම්පියුටර්ස් වල ඒ වෙනුවට තියෙන්නේ වැඩිපුර USB පෝට්ස්. මේ ඉස්සරහිනුත් තියෙනවා, සමහරට මේ පැත්තෙනුත් තියෙනවා, සමහරට පිටිපස්සෙනුත් තියෙනවා. right. එහෙනම් ඒ කියන්නේ දැන් මේ පරණ පෝට්ස් වලට වැඩිය මේ USB පෝට්ස් කියන ඒවා පාවිච්චි වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතු දෙකක් තියෙනවා. එකක් තමයි USB පෝට්ස් වලට සම්බන්ධ කරපු ගමන් ඒ පරිගණක උපාංගය ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. හැබැයි මේ අනිත් ඒවා එහෙම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ නැහැ. ඒක ඔයගලන්ට තේරුනේ නැත්නම් මෙහෙම කියන්න. කම්පියුටර් එක ඔන් කරලා තියෙනකොටම අපි කීබෝඩ් එකක් සම්බන්ධ කරොත් එහෙම ඒ කීබෝඩ් එක ඒ මොහොතේ සිටම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේ PS2 පෝට් තියෙන කාලේ කම්පියුටරේ ඔන් කරලා කීබෝඩ් එකක් සම්බන්ධ කරොත් එහෙම ඒ මොහොතේ සිට කීබෝඩ් එක වැඩ කරන්නේ නැහැ. කම්පියුටර් එක නැවත රීස්ටාර්ට් කරලා ගත්තොත් තමයි කීබෝඩ් එකක් තියෙනවා කියලා ඒ මදර් බෝඩ් එක හඳුනා ගන්න. පැහැදිලිද? ඒක තමයි එක හේතුවක්. කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න අවශ්‍ය නැහැ මේ USB පෝට් වලට ගහන උපාංග සඳහා. දෙවෙනි එක තමයි ඒවායේ ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම. දැන් හිතන්න මේ printer port එක මේකේ තියෙන LPT1 එක ඉතා විශාලයි දිගයි. ඉතින් ඒකට පාවිච්චි කරන කේබල් එහෙම නැත්නම් ඕකේ අනිත් පැත්තේ ජැක් එක ඒකත් ඔය වගේම ලොකුයි. මේ ප්‍රමාණයෙන් කුඩා වීම කරගන්න පුළුවන් වුණා Universal Serial Bus කියන පෝට් වර්ගයේ පැමිණියාට පස්සේ. තව හේතුවක් තියෙනවා. මේ එක Universal Serial Bus පෝට් එකකට උපාංග 120ක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මල්ටි ප්ලග් එකක් වගේ මේකෙන් එළියට ගත්තොත් එහෙම USB පෝට් එකක් නැත්නම් USB මල්ටියක් ගත්තොත් එහෙම එළියට ඒකට උපාංග 120ක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම එක USB පෝට් එකක් කම්පියුටර් එකට ආවා නම් ඇති අපි ළඟ පිටිට සම්බන්ධ කරන්න පුළුවන් මල්ටි USB පෝට් එකක් තියෙනවා නම්. පැහැදිලිද මේ කතා කරපු ටික? ඔව් සර්. අප මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි ඊළඟ එකට යමු එහෙනම්. ඔව්. දැන් අපි මේ කතා කරේ සිස්ටම් යුනිට් එකේ තියෙන කොටස් ගැන. නේද? මේ ටික අයිති වෙන්නේ කම්පියුටර් දෘඩාංග කියන කොටසට. දෘඩාංග කියන ටික අයිති වෙන්නේ පරිගණක තොරතුරු පද්ධතියක කොටස් වල හાર્ඩ්වෙයාර් කියන කොටසට.
එතකොට හાર્ඩ්වෙයාර් කියන කොටසේ අපි කතා කරා දෘඩාංගවල තියෙන එහෙම නැත්නම් මේ පරිගණක දෘඩාංගවලට අදාළ කොටස් ටික කතා කරා. ඒකෙන් සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන කොටස් ටික දැන් මේ කතා කරලා ඉවර කරා. මදර්බෝඩ් එක, CPU, RAM, hard disk, power unit සහ ports. ඒ අතරින් දැන් අපි CPU කියන එක ඇතුලේ සැකැස්ම ගැන පොඩ්ඩක් කතා කරන්න හදනවා. right. Central processing unit. මම කලින් කිව්වා මේක පරිගණකයේ මොලය කියලා හඳුන්වනවා කියලා. right. ඒ කියන්නේ කම්පියුටර් එකේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ central processing unit එක ක්‍රියාත්මක වෙලා තිබ්බොත් විතරයි. හරි. එතකොට මේකේ CPU කියන එක එහෙම නැත්නම් Central Processing Unit කියන එක කියන නම තමයි ශුද්ධ සකසනයනේ. ශුද්ධ සකසන. එතකොට ශුද්ධ සකසනය මම ආපහු ප්‍රශ්නයක් අහනවා පරණ ප්‍රශ්නයක්. ශුද්ධ සකසනය දකින්න පුළුවන් උනේ මොන පරම්පරාවේ පරිගණකවලද? සිව්වන පරම්පරාවේ. සිව්වන පරම්පරාවේ. එතකොට මේ ශුද්ධ සකසනය තුල අපිට දැක ගන්න පුළුවන්, ඇත්තටම දැක ගන්න පුළුවන් කියුවොත් වැරදි. ඒක ඇතුලේ තියෙනවා කියලා අපි සංකල්පීය වශයෙන් කියනවා. නමුත් ඒවා ක්‍රියාත්මකවත් වෙනවා. ඒක ඇතුලේ තියෙනවා මෙන්න මේ කොටස්. මොනවද? control unit. ඊළඟට arithmetic and logical unit. ඊළඟට memory කියන කොටස. මේ කොටස් සම්පූර්ණ කොටසම memory. කොටස් තුනයි control unit, arithmetic, logic unit. අපි සිංහලෙන් කිව්වොත් පාලන ඒකකය, ගණිතමය සහ තාර්කිකමය ඒකකය, ඊළඟට මතක ඒකකය. ඔය ටික තමයි තියෙන්නේ Central Processing Unit එක ඇතුලේ. මේ විදිහට තියෙන සැකැස්මට කියනවා von Neumann architecture එක කියලා. von Neumann architecture කියලා කියනවා. එතකොට මේකේ ගණිතමය ක්‍රියා ටික සිද්ධ වෙන්නේ මේ ගණිතමය සහ තාර්කික ඒකක කියන කොටසෙන්. ගණිතමය කටයුතු ටික. ඊළඟට Central Processing Unit එක ඇතුළට එන දත්ත తాවකාලිකව රඳවා ගන්නේ සහ මේන් සකසන ලද තොරතුරු తాවකාලිකව රඳවා ගන්නේ මේ තියෙන මෙමරි කොටස. తాවකාලික මතක කොටස. මේ తాවකාලික මතක කොටස බෙදෙනවා වෙනම රෙජිස්ටර්ස් සහ මේ මෙමරි යුනිට් කියන එක. නමුත් අපි මතක තියාගන්න කොටස් තුනක් කියලා මතක තියාගත්තාම හරි. දැන් අපි කතා කරේ ගණිතමය සහ තාර්කිකමය කොටස, ඊළඟට මතකය කියන කොටස. ඊළඟට මේ සියලුම ක්‍රියා පාලනය කරන්නේ පාලන ඒකකයෙන්. control unit. ඒක Central Processing Unit එක අඩංගු වෙන ප්‍රධානතම කොටස් තුන තමයි මම ඔය කතා කරන්නේ. කියමු බලන්න පොඩ්ඩක් කට ඇරලා. එක මොකද්ද? control unit. control unit. දෙක arithmetic and logic unit. unit. තුන register. memory unit කියලා කියන්නේ ඒකට. हाँ memory unit. memory කියන memory unit එකේ තියෙන දේවල් ටික තව පොඩ්ඩකින් නැවත මම ආපහු කියලා දෙන්නම්. ඒක තවත් කොටස් දෙක තුනකට බෙදෙනවා. සංකීර්ණ නෑ, ලේසි.
මතක කටපාඩම් කරන්න දෙයක් නැහැ. පාලන ඒකකය ගණිතමය සහ තාර්කිකමය ඒකකය මතක ඒකකය. right. මොනවා හරි අහන්න තියෙනවද? ප්‍රශ්නයක් දුන්නට පස්සේ තමයි මේක හරියට ඔලුවට වැටෙන්නේ. ඉස්සරහට ප්‍රශ්න කීපයක් කතා කරමු. දැන් මම ඔය කතා කරපු ටිකම තමයි මේ නෝට් එක විදිහට මෙතන තියෙන්නේ. මේ නෝට් එක ලැබිලා නැති අය මට පොඩ්ඩක් chat එකට මැසේජ් එකක් දාන්න මම ඒ අයට එවන්නම්. ඉස්සලා කියපු ටිකමයි මේ තියෙන්නේ. ALU arithmetic and logical unit අංක ගණිතමය එකතු කිරීම අඩු කිරීම තර්ක ඇත නැත ඒවා සිදු කරන්නේ arithmetic logical unit එක ඇතුලේ. ඇත්තටම මේ arithmetic and logical unit එක දන්නේ එකතු කරන්නයි අඩු කරන්නයි විතරයි. කම්පියුටර් එකේ ලක්ෂ ගාණක් වැඩ කටයුතු කරන්නේ එකතු කිරීම අඩු කිරීම කියන කාරණා දෙකයි. එතකොට වැඩි කිරීම බෙදීම අනුකලනය අවකලන අංශක ගණන් ඒව මොකද වෙන්නේ? ඒ ඔක්කොම කරන්නේ එකතු කිරීම අඩු කිරීම හැටියට. අර ඔක්කොම අපි විසින් හදාගත්තු සංකල්ප නමුත් ප්‍රොසෙසර් එක දන්නේ නැහැ එකතු කරනවා දන්නෙත් නැහැ අඩු කරනවා දන්නෙත් නැහැ බෙදනවා දන්නෙත් නැහැ වැඩි කරනවා දන්නෙත් නැහැ. එයාට වෙනම තියෙනවා අර 0.1 කියන දෙක ආවට පස්සේ අපි කීබෝඩ් එකෙන් එකතු කිරීම ගැහුවට පස්සේ එයා ඒකට වෙනම දෙයක් කරන්නේ. අවසානයේදී ඉලක්කමක් හැටියට එළියට දෙන්නේ ඒ හදන තොරතුරු එළියට දෙන්නේ ඒ අදාළ software එක හරහා. right. ඒවා ගැඹුරු දේවල් ඒවට අදාළ නැහැ. ඊළඟට පාලන ඒකකය. පාලන ඒකකයෙන් තමයි කම්පියුටර් එකේ තියෙන මේ arithmetic and logical unit එක සහ memory unit එක මේ CPU එක ඇතුලේ තියෙන ඒවා පාලනය කරන්නේ ඒකෙන්. ඒ වගේම තමයි අනෙකුත් software වලින් මේ CPU එකට දෙන data අදාළ පරිදි හසුරවලා ඒ data process කරන්නේ මේ control unit එක හරහා. right. ඊළඟට තියෙන මෙතන මේ registers කියන එක දත්ත සකසන්න පෙර తాවකාලිකව කබඩා කරන registers වල. එතකොට මම ඕගොල්ලන්ට දැන් කිව්වා මතක වර්ග කීපයක් දැන් කිව්වා. කම්පියුටර් එකේ මතක වර්ග කීපයක් කිව්වා. මතකද? දැන් මේ කතා කරේ CPU එක ඇතුලේ තියෙන දේවල් නේ. මං කියපු එක මතක වර්ගයක් තමයි මේක. RAM. හරිද? දැන් මතක් කරගන්න RAM එකේ ගුණාංග. මේක ස්ථීර මතකයක්ද తాවකාලික මතකයක්ද? తాවකාලික. මේක తాවකාලිකයි. විදුලිය තියෙන කල් විතරයි. මේක తాවකාලිකද ස්ථීරද? ස්ථීර. මේක ස්ථීර මේක hard disk එක ඒක ස්ථිරයි. ඒක විදුලිය තිබ්බත් නැතත් hard disk එකේ තැන්පත් කරපු දත්ත රැඳිලා තියෙනවා. ඔන්න දැන් ආපහු මතකයක් ගැන කතා කරා. මොනවද මේ registers? එහෙම නැත්නම් CPU එක තුල තිබෙන මතකය. මම ආපහු ප්‍රශ්නයක් අහනවා. මේක తాවකාලිකද ස්ථිරද? CPU එක ඇතුලේ තියෙන මෙමරිය తాවකාලිකද ස්ථිරද? උත්තරයක් දෙන්න බලන්න. අමාරු උත්තරයක් දෙන්න. ඔව්. දැන් ඉන්නකො ඔන්න අහගන්න. දැන් ඔන්න CPU එකට දත්ත එනවා. එන දත්ත తాවකාලිකව ගබඩා කරන්නේ කොහෙද?
RAM එක. මං කියන්නේ CPU එකට එන දත්ත. දැන් RAM එකේ తాවකාලිකව තිබිලා CPU එකට දැන් එනවා ගලාගෙන මේ. මේක ගබඩා කරන්නේ කොහොමද ඉස්සෙල්ලම? తాවකාලිකව මතකයක තියාගන්න එපා නේද? අන්න ඒ තියාගන්න තමයි මේ රෙජිස්ටර්ස් කියන ඒවා තියෙන්නේ. එතකොට එන දත්ත මේ ටිකේ తాවකාලිකව තියෙනවා. හැබැයි කම්පියුටර් එක ඔන් එකේ තියද්දි ඔහම වුණාට ටක් ගාලා විදුලිය විසන්ධි වුණොත් මොකද වෙන්නේ? මේ ආපු දත්ත ටික ක්ෂණිකවම නැති වෙලා යනවා. එහෙනම් මේක తాවකාලික මතකයක්ද ස්ථිර මතකයක්ද? తాවකාලික. එහෙනම් මේක తాවකාලික මතකයක්. ඔන්න අපි දැන් අඳුනගත්තා කම්පියුටර් එකේ తాවකාලික මතක තියෙන ස්ථාන දෙකක්. එකක් තමයි RAM එක, අනික තමයි Central Processing Unit එක. මධ්‍ය සැකසුම් ඒකකය. ඔය ස්ථාන දෙකේම తాවකාලික මතකයන් දෙකක් තියෙනවා. හරිද? ඔන්න ඕක ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන්. පරිගණකයේ తాවකාලික මතකයන් පවතින ස්ථාන දෙකක් වනුයේ එක් උත්තරයකට තියෙන්න පුළුවන් RAM එක සහ CPU එක කියලා. තව උත්තරයක තියෙන්න පුළුවන් hard disk එක සහ තව මොකක් හරි දාලා. එහෙනම් මතක තියාගන්න CPU එක තුල සහ RAM එකේ තියෙන්නේ తాවකාලික මතක. ඒකනේ අපි වැඩ කර කර ඉන්නකොට කරන්ට් එක ගියාට පස්සේ අන්තිමට කරපු ටික නැති වෙන්නේ නේද? සේව් කරන්න බැරි වුණා නම් නැතු වෙනවා. හරි. සේව් කරනවා කියන එකේදී ඒ දත්ත ටික කොහටද යන්නේ? කරන්ට් එක යන්න කලින් අපි සේව් කරොත් ඒ ටික කොහාට ගිහිල්ලාද එහෙනම් ඔය තැම්පත් වෙන්නේ? එයි දැන් මං කිව්වා නේද මේ බලන්න මේ පින්තූර මෙන්න මේකට තමයි යන්නේ. අපි මේ RAM එකේ తాවකාලිකව කරන වැඩ ටික සේව් කරනකොට මේකට ගිහිලා නතර වෙනවා. ඒකනේ සේව් කරපු දත්ත නැවත අපිට ගන්න පුළුවන් වෙන්නේ. අපි කලින් සේව් කරලා තිබ්බේව නම් ගන්න පුළුවන්. දැන් මේ අන්තිම ටික අන්තිම විනාඩියේ ගන්න බෑ. ඇයි? අන්තිම විනාඩියේ සේව් කරේ නෑ hard disk එකේ. අන්තිම විනාඩිය ටික තිබ්බේ මේ RAM එකේ. විදුලිය ගියා. RAM එකේ තිබ්බ ටික ඔක්කොම අයින් වුණා. ওই ටික තමයි වෙන්නේ. ඉතින් එහෙමනම් අපි වග බලා ගන්න ඕනේ. අපි කරන වැඩ ටික ස්ථිර මතකයේ තැම්පත් කරන්න. අපි Word වලට ගිහිල්ලා save as කරලා නේද? save as ගිහිල්ලා අපි මොනවද එහෙනම් කරන්නේ මේ? hard disk එකට අපේ මේ දත්ත ටික යවන එක කරන්නේ. ප්‍රශ්නයක් තියෙනවද? තව විනාඩි 5කින් නැවත කට් වෙන්න ඉඩ තියෙනවා. හරි මේ ටිකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? එහෙම නැත්තම් සර් ඔව් මෙමරි යුනිට් එකේ තියෙන්නේ කැච් මෙමරි එක සංචිත මතකයක් නේ සර්. ඔව් මෙමරි යුනිට් එක අපි නැවත බෙදෙනවා කෑෂ් මෙමරි කියලා. ඒක ඉස්සරහට කතා කරනවා. එතකොට කැච් මෙමරි එකත් తాවකාලික එකක් නේ සර්. අනිවාර්යෙන් తాවකාලිකයි. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඒ ගැන තමයි. ඉන්න බලන්න ප්‍රශ්නයක් දෙන්න පුළුවන්ද බලන්න මේකෙන්. මේ කොටස් ටික තව සති දෙකක් වගේ කරාට පස්සේ පේපර් එකක් මම දෙන්නම්
පැය භාගයක විතර වගේ මේ සියල්ලම ආවරණය වෙන්න. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? මම මේ ප්‍රශ්නයක් හොයාගන්නකම්. දැන් මම කියන එකම අහගෙන ඉන්නත් හොඳ නැහැ. ඒවා පොඩ්ඩක් හාරා උස්සලා අහන්න. එතකොට තව ටිකක් දැනගන්න පුළුවන්. මේක මෙහෙම වෙන්න බැරිද? එහෙම පොඩ්ඩක් අහන්න. Tamanට මතුවෙන්න ඉඩ තියෙනවනේ ප්‍රශ්න. දැන් ඔයගොල්ලෝ ඔක්කොම ඉන්නේ ඇවිල්ලා ඉන්නේ මේක ඉගෙන ගන්නනේ. ඒ නිසා ප්‍රශ්න කරලා ඉගෙන ගන්න එක ඕගොල්ලන්ගේ වගකීමක්. හරි. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බලන්න. පරිගණකයේ ප්‍රධාන සැකසීමේ උපකරණය තුල ඇති ගණනය කිරීම සිදු කරන උපාංගය වන්නේ. උත්තර පහක් සර් තියෙනවා. ස්ක්‍රීන් එක පේන්නේ හරි. එහෙනම් මම ඉන්න පොඩ්ඩක් ෂෙයා කරලා දෙන්නම්. දැන් පේනවද? පේනවා. ඔව්. දැන් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න එහෙමනම්. පරිගණකයේ ප්‍රධාන සැකසීමේ උපකරණය තුළ ඇති ගණනය කිරීම සිදු කරන උපාංගය වන්නේ. උත්තර පහක් තියෙනවා. 1 කෑෂ්, 2 රෙජිස්ටර්ස්, 3 ALU, 4 කන්ට්‍රෝල් යුනිට්, 5 මේන් මෙමරි. ALUs. ඔව්. ගණනය කිරීම සිදු කරන උපාංගය වන්නේ ALU, arithmetic and logical unit. හරි. දැක්ක නේද මේ ප්‍රශ්න එන විදිහ? ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන් ඈ. බලමු අදාළ කොට දැන් මේ කරපු කොටසට අදාළව තව ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බලන්න. පරිගණක යතුරු පුවරුවක් සවි කළ හැකි කෙවෙනි වර්ග කිහිපයකි. ඒවා නිවැරදිව සඳහන් කර ඇති පිළිතුර වනුයේ. උත්තර හතරක් තියෙනවා. 1 සමාන්තර කෙවෙනිය. PS2 ආකාර කෙවෙනිය. 2 PS2 ආකාර කෙවෙනිය සමාන්තර කෙවෙනිය ජාල කරන කෙවෙනිය. 3 විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය. ඉතින් මේවා සිංහලෙන් මේ නම් කියනකොට ඉතින් ඒවා මුලින් පටන් ගන්නකොට අග අමතක වෙනවා. නිකන් ඉංග්‍රීසියෙන් කියවනවා USB කියලා තේරෙනවා. USB PS2 අනික serial port. අන්තිම උත්තරේ මොඩම් කෙවෙනිය PS2 කෙවෙනිය ශ්‍රේණිගත කෙවෙනිය. මෙතනින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. උත්තරේ දෙන්න බලන්න පොඩ්ඩක්.